අයිබෝන් 2022 ඔන්ලයින් මීඩියා පන්ති අපි ගිය සතියේ පළවෙනි පාඩම පටන් ගත්තා. ඒ කියන්නේ විශේෂ නිර්දේශයේ පළවෙනි පාඩම sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ ඉගෙනීමේ වැදගත්කම කියන පළවෙනි පාඩමේ මම මුල් කොටස ගිය සතියේ සාකච්ඡා කිරීම කළා. අපි එතනින් නවත්තපු කොටසින් අද පාඩම පටන් ගමු. මම ගිය සතියේ මම පළවෙනි මාතෘකාව සාකච්ඡා කළා. පළවෙනි මාතෘකාවේදී සාකච්ඡා වුණේ sannivedanaya කියන එක ප්‍රධාන විෂයක් විදියට අධ්‍යයනය කිරීම ආරම්භ වීමට බලපෑ ඓතිහාසික සමාජ වටපිටාව. විතර ඔයාලගේ පළවෙනි ටියුට් එකේ පළවෙනි මාතෘකාව විදිහට තියෙන්නේ sannivedanaya විධිමත් විෂයක් විදිහට අධ්‍යයනය කිරීමට බලපෑ ඓතිහාසික සමාජ දේශපාලනික වටපිටාව. එතෙන්දී මම ප්‍රධාන කාරණා කීපයක් ගත්තා. දැන් ඔය sannivedanaya කියන එක අද ලෝකයේ ප්‍රධාන පෙළේ විෂයක් විදියට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පාසල් මට්ටමට ඇවිත් තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යයනය කරන ප්‍රධාන විෂය ධාරාවක් බවට පත් වෙලා තිබෙනවා. sannivedanaya පිළිබඳ උපාධි පාඨමාලා පවා අද විශ්වවිද්‍යාලවල ඇමරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය වගේ දියුණු රටවල් වල විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව වගේ නොදියුණු රටවල් වල පවාද sannivedanaya කියන විෂය පිළිබඳ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙනවා. දැන් sannivedanaya කියන එක විෂයක් විදියට අධ්‍යයනය කිරීම ආරම්භ වෙන්නේ ඇමරිකාවෙන්. 20 වන සියවස මුල් භාගයේදී sannivedanaya කියන විෂය ධාරාව ඇමරිකාව කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙනවා. ඒකට බලපාන සාධක පිළිබඳව අපි කතා කළා ගිය සතියේදී. පළවෙනි එක අපි ගත්තා කාර්මික විප්ලවය. ඒ කොටස අපි සාකච්ඡා කළා කාර්මික විප්ලවය. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධය. ඊට පස්සේ ජනමාධ්‍ය සමාජයට එල්ල කළ බලපෑම කියන ප්‍රධාන මාතෘකා තුන තමයි අපි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් ගත්තේ. එතින්ද මම ගිය සතියේ කාර්මික විප්ලවය කියන කොටස සාකච්ඡා කරලා එතනින් තමයි පාඩම නැවැත්තුවේ. එහෙනම් අපි ඊළඟ කොටසට එමු. ඔයාලගේ නිබන්ධනයේ දෙවන ලෝක යුද්ධය කියන කොටසට. ඔයාලගේ නිබන්ධනයේ තියෙනවා පුතේ. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මේ පිටුවංක 8. පිටුවංක 8 තියෙනවා මාතෘකාවක් දෙවන ලෝක යුද්ධය හා විද්වතුන් ඇමරිකාවට කේන්ද්‍රගත වීම කියලා. ඒතර අපි මෙතෙන්දී බලනවා ඔය sannivedanaya කියන විෂයක් ශාස්ත්‍රය ඇමරිකාව තුළ නිර්මාණය වෙන්නට ඇමරිකාව තුළ sannivedanaya විෂය විධිමත්ව අධ්‍යයනය කිරීමට දෙවන ලෝක යුද්ධය කොහොමද හේතු උනේ කියන එක. දැන් අපි දන්නවා දෙවන ලෝක යුද්ධය කියන්නේ දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ 1938 දී. අපි ගැන කතා කළොත් දෙවන ලෝක යුද්ධය කොහොමද හේතු වෙන්නේ sannivedana විෂයේ වර්ධනයේට. අපි මේ කතා කළොත් දැන් ඔය දෙවන ලෝක යුද්ධය කියන එක පුතේ ඇති වෙන්නේ මම මූලික කරුණු පැහැදිලි කිරීම කරන්නම්. දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ 1938 වර්ෂයේ. 1938 තමයි දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. එතකොට දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ ප්‍රධාන රටවල් දෙකක් අතර. එකක් තමයි ජර්මනිය. ජර්මනි හිටියා ඒකාධිපති පාලකයෙක් හිට්ලර්, ඇඩෝල්ෆ් හිට්ලර්. ඊට පස්සේ අනෙක් රට තමයි බ්‍රිතාන්‍යය. බ්‍රිතාන්‍යයේ හිටියා වින්සන් චර්චිල් කියලා පාලකයෙක්. අපි කියනවා චර්චිල්. පැහැදිලිද? එතකොට දැන් ඔය
දෙවන ලෝක යුද්ධය ඇති වෙන්නේ 1938 වර්ෂයේ තුල ප්‍රධාන රටවල් දෙකක් අතර. එකක් තමයි ජර්මනිය, අනිත් එක බ්‍රිතාන්‍යය. ජර්මනි හිටියා ඒකාධිපති පාලකයෙක්, ඔහු ඇඩෝල්ෆ් හිට්ලර්. බ්‍රිතාන්‍යත් හිටියා ඒ වගේම දරුණු පාලකයෙක්, ආඥාදායකයෙක් වින්සන් චර්චිල්. දැන් දෙවන ලෝක යුද්ධයට ප්‍රධානම හේතුව තමා ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ ක්‍රියාකලාපය. දෙවන ලෝක යුද්ධයට බලපාන ප්‍රධානම සාධකය තමා ඇඩෝල්ෆ් හිට්ලර්ගේ ක්‍රියාකලාපය. මොකද්ද හේතුව? ආසන්නම හේතුව තමයි පුතේ පළමු ලෝක යුද්ධයෙන්, දැන් අපි දෙවන ලෝක යුද්ධය ගැන කතා කරද්දී පළමු ලෝක යුද්ධය ගැන පැහැදිලි කළ යුතුයි. එනිසා අවබෝධයෙන් ඉන්න. එතකොට දැන් ඔය පළමු ලෝක යුද්ධය ඇති වෙනවා 1914 වර්ෂයේදී. පළමු ලෝක යුද්ධය ඇති වෙන්නේ 1914 වර්ෂයේදී. පළමු ලෝක යුද්ධය ඇති වෙන්නේ 1914. පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත්. දැන් මේ දෙවන ලෝක යුද්ධය අමතක කරන්නේ. මම මේ පළමු ලෝක යුද්ධය ගැන කතා කරන්නේ. මම මෙතෙන් පසු වෙනවා. දැන් පළමු ලෝක යුද්ධය 1914 ඇති වෙන්නේ පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත් වෙනවා. ඒකත් ඇති වෙන්නේ බ්‍රිතාන්‍ය සහ ජර්මනිය අතර. ජර්මනිය පරාජයට පත් වුණාට පස්සේ බ්‍රිතාන්‍ය විසින් ජර්මනියට දඬුවමක් විදිහට ජර්මනියට අයිති භූමියෙන් 13%ක කොටසක් 13%ක් විතර ජර්මනියෙන් බ්‍රිතාන්‍යයෙන් පවර ගන්නවා. ඒතර පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත් වෙනවා. බ්‍රිතාන්‍ය ජය ගන්නවා. ජර්මනියට දඬුවමක් විදිහට ජර්මනියට අයිති භූමියෙන් 13%ක් බ්‍රිතාන්‍යයෙන් ගන්නවා. ගිවිසුමක් අත්සන් කරනවා ඒ භූමිය පවරා ගැනීම සම්බන්ධයෙන් වර්සෙල්ස් ගිවිසුම කියලා. වර්සෙල්ස් ගිවිසුම අත්සන් කිරීම කරනවා 1914 දී. ඒ වගේම ජර්මනියේ හමුදාව සීමා කිරීම පවා කරනවා. ඊට පස්සේ පළමු ලෝක යුද්ධයෙන් 13%ක භූමියක් අහිමුණු ජර්මනිය බ්‍රිතාන්‍ය පිළිබඳ වෛරයෙන් ඉන්නේ. එතකොට දෙවන ලෝක යුද්ධයේදී සිද්ධ වෙන්නේ අර හිට්ලර් විසින් නැවත Tamanට අහිමි වුණු මේ භූමිය නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ අනුව හිට්ලර් ජර්මනියේ බලයටපත් වෙන්නේ 1933 දී. හමුදා කුමන්ත්‍රණයක් තුළින් මේ පළමු ලෝක යුද්ධයේදී ජර්මනියේ නායකයා හිට්ලර් නෙමෙයි පුතේ. එතකොට දැන් 1933 දී කුමන්ත්‍රණයක් තුළින් හමුදා බලය තමාටට පත් කරගෙන හිට්ලර් විසින් 1933 දී ජර්මනියේ නායකයා බවට පත් වෙනවා. 1933 දී ජර්මනියේ නායකයා බවට පත් වෙලා හිට්ලර් විසින් සන්නත් මේ ශීඝ්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ජාතිවාදී සමාජවාදී වූ හිට්ලර් මොකද කරන්නේ? 1933 ජර්මනියේ බලය අත්පත් කරගෙන හිට්ලර් ශීඝ්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ අනුව 1938 දී වර්සෙල්ස් ගිවිසුම උල්ලංඝනය කරලා හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කරනවා. පෝලන්තය කියන්නේ ජර්මනියට අයිති භූමියක් වශයෙන් කලින් තිබුණේ. නමුත් දැන් ඒක අහිමි වෙච්ච නිසා හිට්ලර් කරන්නේ අර මේ හිට්ලර් විසින් 1938 දී පෝලන්තය ආක්‍රමණය කිරීම කරනවා. ඒක තමයි දෙවන ලෝක යුද්ධයට බලපාන ප්‍රධානම හේතුව. හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම.
එතකොට හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමත් එක්ක නැවත වතාවක් බ්‍රිතාන්‍ය මැදිහත් වෙනවා ජර්මනියට පහර දෙනවා. එහෙනම් ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර තමයි නැවතත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. හැබැයි මේක හුදෙක් රටවල් දෙකක් අතර යුද්ධයක් විතරක් නෙමෙයි පුතේ. ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර යුද්ධෙට ඍජුව සහ වක්‍රව තවත් බොහෝ රටවල් මැදිහත් වෙනවා. එතකොට ජර්මනියට සහාය දක්වන රටවල් තිබුණා. ජර්මනියට සහාය දක්වන ඉතාලිය, ජපානය වගේ රටවල් ජර්මනියට සහාය දක්වනවා. ප්‍රංශය, බෙල්ජියම, ඕලන්දය වගේ රටවල් බ්‍රිතාන්‍යයට සහාය දක්වනවා. දෙවන ලෝක යුද්ධයේදී සමස්ත ලෝක ප්‍රජාවම පාර්ශව දෙකකට බෙදෙනවා. ඒ තමයි ජර්මනිය ප්‍රමුඛ සතුරු පාර්ශවය සහ බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතන මෙන්න මේ යුද්ධය අවුරුදු 6ක් තියෙනවා. මෙන්න මේ වසර 6ක යුද පරිසරය තුළ දෙවන ලෝක යුද්ධ අවධියේදී හිට්ලර් විසින් ඇඩෝල්ෆ් හිට්ලර් විසින් මොකද කරන්නේ? ඔහු හිට්ලර් කියන්නේ ජාතිවාදී. හිට්ලර් පක්ෂයක් නිර්මාණය කරගන්නවා නක්සි කියලා කියන නාසි පක්ෂය කියලා කියන නාසි. එතකොට හිට්ලර් විසින් ශීඝ්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කරලා යුදෙව්වන් සමූල ඝාතනය කරනවා. කවුද? යුදෙව්වන්. යුදෙව් ජාතීන් සමූල ඝාතනය කරනවා. යුදෙව්වන් කියලා කියන්නේ පුතේ ජර්මනිය තුළ පදිංචි වෙලා හිටපු ඔය ජර්මනිය, පෝලන්තය, ඕස්ට්‍රියාව මේ වගේ රටවල් වල පදිංචි වෙලා හිටපු මේ මිනිස්සු. ඒ කියන්නේ ජර්මනියේ සම්භාවයක් නැති නිජබිම ජර්මනිය නොවූ හැබැයි විවිධ රටවල් වලින් ඇවිල්ලා ජර්මනිය, පෝලන්තය, ඕස්ට්‍රියාව වගේ රටවල් වල දීර්ඝ කාලයක් පදිංචි වෙලා හිටපු මිනිස්සු තමයි යුදෙව්වන් කියලා කියන්නේ. හිට්ලර් ජාතිවාදියෙක් නිසා හිට්ලර් කල්පනා කළා ජර්මනිය තුල ජීවත් වෙන්න ඕන ජර්මන් ජාතිකයන් පමණයි. අනික සිරුම ජාතීන් මේ ජර්මනියෙන් පිටමං කළ යුතුයි කියලා තීරණය කරනවා. ඒ අනුව යුදෙව් ජාතික දරුවන් ජර්මනියේ ස්කෝල වලින් අයින් කරනවා. යුදෙව්වන් ස්කෝල වලින් අයින් කරනවා. එතකොට සියලුම යුදෙව්වන් පළවා හරිනවා. යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කරනවා ඇඩෝල්ෆ් හිට්ලර්. තාම අමානුෂික විදිහට සියලුම යුදෙව් ජාතීන් මරණයට පත් කළා. හිට්ලර් ආරම්භ කරපු මේ අමානුෂික යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය හින්දා ජර්මනිය, ඕස්ට්‍රියාව, පෝලන්තය වගේ රටවල් වල පදිංචි වෙලා හිටපු යුදෙව් ජාතිකයන් ඒ රටවල් අතහැරලා වෙනත් රටවල් කරා සංක්‍රමණය වෙනවා. විශේෂයෙන්ම මෙහිදී ජර්මනිය, පෝලන්තය, ඕස්ට්‍රියාව වගේ රටවල් වල පදිංචි වෙලා හිටපු යුදෙව් ජාතික විද්වතුන්, බුද්ධිමතුන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ශිෂ්‍යයින් වගේ විශාල පිරිසක් ඔවුන්ගේ ජීවිතේ බේරගෙන එවකට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තිබෙන හොඳම රට වශයෙන් ඔවුන් දැක්කේ ඇමරිකාව. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ කාල පරාසය තුල ඔවුන් ඔක්කොම සංක්‍රමණය වුණා ඇමරිකාවට. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් හිට්ලර් අනුගමනය කළ යුදෙව්වන් ඝාතනය කිරීමේ පිළිවෙතත් එක්ක තමන්ගේ ජීවිතේ බේරගත යුතු බැවින් ජර්මනිය, පෝලන්තය, ඕස්ට්‍රියා වගේ මේ රටවල් වල පදිංචි වෙලා හිටපු යුදෙව් ජාතික බුද්ධිමතුන්, විද්‍යාඥයෝ, පර්යේෂකයෝ ඔවුන් ජර්මනිය, ඕස්ට්‍රියාව, පෝලන්තය අතහැරලා ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඔවුන් ඇමරිකානු විශ්වවිද්‍යාල මූලික කරගෙන ඔවුන්ගේ අධ්‍යයන සහ පර්යේෂණ ඔවුන් අඛණ්ඩව කරගෙන යනවා. ඒතර මෙහෙම විශාල පිරිසක් ජර්මන් ජාතිකයින් ජර්මනියේ හිටපු අය, ඕස්ට්‍රියාව, පෝලන්තය වගේ රටවල හිටපු ගොඩාක් බුද්ධිමතුන් විශාල පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වුණු බව සඳහන් වෙනවා. ඔවුන් අතර හිටියා බුද්ධිමතුන් වශයෙන් ඔය ඇල්බර්ට් අයින්ස්ටයින් පවා ඇමරිකාවට ගියා. ඇල්බර්ට් අයින්ස්ටයින්, කර්ට් ලෙවින්, පෝල් පීලස් ආස්පෙල්,
ජෝන් වෝක් නිව්මාන්, ජෝර්ජ් ඊ පාක් වගේ ගොඩාක් විද්වතුන් ඔවුන්ගේ ජීවිතේ බේරගෙන ඇමරිකාවට සංකරණය වෙලා ඇමරිකානු විශ්වවිද්‍යාල මූලික කරගෙන ඔවුන්ගේ අධ්‍යයන සහ පරීක්ෂණ අඛණ්ඩව කරගෙන ගිය බව සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදියට ඇමරිකානු විශ්වවිද්‍යාල මූලික කරගෙන sannivedanaya පිළිබඳ අධ්‍යයන සහ පරීක්ෂණ තව තවත් පුළුල් වුණු බව සඳහන් වෙනවා. එතකොට එනම් ඔබ මේකෙදි මතක තියාගත යුතු මූලික කාරණාවක් තිබෙනවා. කොහොමද දෙවන ලෝක යුද්ධය කියන එක sannivedana විශ්ය වර්ධනට බලපෑවි තාම කෙටියෙන් කියනවා නම් මූලික අදහස 1938 දී ඇඩෝල්ෆ් හිට්ලර් විසින් ආරම්භ කළ නාසිවාදී පාලනයත් එක්කලා සියලුම යුදෙව් ජාතිකයින් ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කළා. ඒ නිසා හිට්ලර්ගේ අමානුෂික ක්‍රියාපිළිවෙතින් තමාගේ ජීවිතය බේරගෙන යුදෙව්වන් විශාල පිරිසක් ඇමරිකාවට සංක්‍රමණය වුණා. එහෙම ඇමරිකාවට සංක්‍රමණය වුණු බුද්ධිමතුන් ඔවුන්ගේ අධ්‍යයන සහ පරීක්ෂණ ඇමරිකානු විශ්වවිද්‍යාල මූලික කරගෙන අඛණ්ඩව සිදු කරගෙන ගියා. අන්නේ අධ්‍යයන සහ පරීක්ෂණ පදනම් කරගෙන පසු කාලීනව 20 වන සියවස මැද භාගයේදී sannivedana විෂයක් ක්ෂේත්‍රය නමින් ස්වාධීන විෂයක් නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඒක තමයි මූලික අදහස. එහෙනම් මේ කොටසට අදාළව අපේ ඔය ටියුට් එකේ නෝට් එකක් ලියාගමු. හොඳට අවධානයෙන් ඉන්න මම කියන කරුණු හොඳට නෝට් එකේ ලියාගමු. දෙවන ලෝක යුද්ධය ක්‍රිස්තු වර්ෂ 1939 සැප්තැම්බර් මාස සිට ක්‍රිස්තු වර්ෂ 1945 අගෝස්තු දක්වා පුරා වසර 6ක් පුරා පැවතුණු මෙය ප්‍රථමයෙන් යුරෝපා රටවල ඇති වී පසුව ක්‍රිස්තු වර්ෂ 1941 නොවැම්බර් මාස 7 වන දින ජපානයේ සහභාගී වීමත් සමග ලෝක මහා සංග්‍රාමයක් බවට පත් විය. මේ දැනට ලෝකයේ ඇති වූ භයානකම යුද්ධයයි. දෙවන ලෝක මහා සංග්‍රාමයට බලපෑ හේතු 1. හිට්ලර්ගේ නැගීම හා ක්‍රියාකලාපය 2. ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය 3. ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය 4. ජාතීන්ගේ සංගමයේ දුර්වලතා. දෙවන ලෝක මහා සංග්‍රාමයේ පාර්ශ්වකරුවන් මිත්‍ර පක්ෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, රුසියාව හා ප්‍රංශය. අක්ෂපක්ෂයෙන් ජර්මනිය, ජපානය, ඉතාලිය, හංගේරියාව හා රුමේනියාව. පාර්ශවකරුවන්ගේ දායකත්වය හිට්ලර් විසින් ක්‍රිස්තු වර්ෂ 1939 සැප්තැම්බර් මාස පළමු වන දින පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා පළමු පියවර තැබුවේ ජර්මනියයි. දෙවන ලෝක යුද්ධයේ පසුබිම පළමු වන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් වූ ජර්මනිය වර්සේල්ස් කිවිසුමට අත්සන් තැබීය. මේ හේතුව නිසා ජර්මනියට නව භූමි ප්‍රමාණයක් 13%ක් එනම් ඕස්ට්‍රීයාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය හා ඩැන්සික් යන රටවල් අහිමි වූ අතර ජර්මන් හමුදාවේ බටපිරිස ලක්ෂයක් දක්වා සීමා කිරීමට සිදුවිය. එසේම ගිවිසුම මගින් අනිවාර්ය හමුදා සේවය, ආයුධ නිෂ්පාදනය, ආයුධ ආනයනය සහ අපනයනය කිරීමද තහනම් කරන ලද අතර ජර්මනියට විශාල වන්දි නියම කරන ලදී. දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භය දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් පළමු වන දින ඇඩෝල්ෆ් හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීමෙනි. සැප්තැම්බර් 3 වන දින වන විට බ්‍රිතාන්‍ය හා ප්‍රංශයද යුද ප්‍රකාශ කළේය. ජර්මනිය හා එක්ව සිටි ඉතාලිය හා ජපානය මුලදී සංග්‍රාමයට එකතු නොවූ නමුත් පසුව ඔවුහුද ඊට එක් වූහ. බ්‍රිතාන්‍ය ප්‍රංශ හමුදා සමග එක්ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන්
ලුවී මවුන්ට් බැටන් සාමි ජපානයේ චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙලා විනාශ කොට ලංකාවේ ත්‍රිකුණාමලය සහ කොළඹ වරායටද බෝම්බ හෙළීය. මේ බෝම්බ හෙළීම සියසෙන් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීමය. ධන බලයෙන් පිරිස් බලයෙන් හා යුද බලයෙන්ද පරිපූර්ණව සිටි ඇමරිකානු එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයට අවශ්‍ය අහස් යාන නැව් සහ යුද අවි සපයා දී මේ සංග්‍රාමයට එකසේ මුහුණ දුන්නේය. මේ වන විට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුදය ජයග්‍රහණය කරා මෙහෙයවනු මිස අතරමඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රට පුරා ගොඩනැගීය. බ්‍රිතාන්‍ය රටවැසි සියලු දෙනා එකහෙලා ඒ මතයට සහාය දැක්වූහ. ඉංග්‍රීසීන් කිසිම විටක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතුය යන මතයෙහි මුළු රටම විය. දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය. ජර්මනියේ හිට්ලර් ක්‍රිස්තු වර්ෂ 1939 සැප්තැම්බර් 1 වන දින පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ විය. පෝලන්තය ආරක්ෂා කිරීමට ගිවිසගෙන සිටි බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරමින් දෙවන ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ විය. ජර්මනිය සති 4ක් ඇතුළත පෝලන්තය පරාජයට පත් කළේය. සිය රණකාමී පිළිවෙත ඉදිරියට ගෙන යමින් හිට්ලර් විසින් නෝර්වේ, ඩෙන්මාර්කය, ඕලන්දය, බෙල්ජියමය යන රටවල් අල්ලා ගන්නා ලදී. 1940 ජූනි මාසයේදී ප්‍රංශයට පහර දී හිට්ලර් එහි අගනුවර වූ පැරිසිය අල්ලා ගත්තේය. ජර්මන් සේනා පැරිසියට ඇතුළු වීමත් සමග මුසෝලිනීද යුද්ධයට සම්බන්ධ වෙමින් ඉතාලි දේශ සීමා දෙසින් සිය සේනා ප්‍රංශයේ විවිධ ප්‍රදේශ ආක්‍රමණය කිරීම සඳහා මෙහෙයවීය. මෙසේ ජර්මන් ඉතාලි හමුදා ප්‍රංශය යටත් කිරීමෙන් පසු ඇති කරගත් ගිවිසුම අනුව ප්‍රංශය ජර්මනියේ යටතට පත්විය. ප්‍රංශයේ පරාජය බ්‍රිතාන්‍යයට එල්ල කළ බලවත් පහරක් ලෙස සැලකූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් ඉදිරියේ ඇතිවිය හැකි අන්තරායන්ට මුහුණ දීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කිරීමේ වැදගත්කම වටහා ගත්තේය. චතුර කතිකයෙකු මෙන්ම දක්ෂ නායකයෙකුදු වූ චර්චිල් මුළු මහත් බ්‍රිතාන්‍ය ජනතාවම නක්සි විරෝධී සටනට පෙළඹවීමට සමත් විය. එමෙන්ම ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා ලංකාව ආදී රටවල් සහභාගී කොට ගනිමින් ජර්මනියට විරුද්ධ යුද පෙරමුණක් ගොඩනගා ගත්තේය. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයෙන් බ්‍රිතාන්‍යයට විශාල සහායක් ලැබුණි. ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයට සම්බන්ධ වීම. ජර්මනිය හා ඉතාලිය යුරෝපා රටවල් අත්පත් කරගනිමින් සිටි අවධියේදී ජපානයද ආසියාවේ අධිරාජ්‍යයක් ගොඩනංවා ගැනීමට ආක්‍රමණ ආරම්භ කිරීම පිළිබඳව ඉහතින් සාකච්ඡා කළෙමු. මෙහිදී පෙරදිග යටත් විජිත වැඩි වශයෙන් තිබූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් සමග ජපානයට ගැටෙන්නට සිදුවිය. මෙම සටන්වලදී පර්ල් වරායේ හමුදා කඳවුරු ජපානයට ප්‍රධාන වශයෙන් බාධාවක් විය. එබැවින් 1941 නොවැම්බර් 7 වන දින ජපානය පර්ල් වරායේ ඇමරිකානු නෞකාදවුරට බෝම්බ හෙලා විනාශ කිරීමත් සමග ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් ජපානයට විරුද්ධව යුද ප්‍රකාශ කළේය. ඒ අනුව ජපානය හා එකතු වී සිටි ජර්මනිය හා ඉතාලිය ඇමරිකාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත. මේ අනුව 1941 අවසානය තෙක්ම යුරෝපයට පමණක් සීමා වී තිබූ යුද්ධය ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විය. හිට්ලර් ගුවන් හමුදාව මගින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමට තීරණය කළේය. ඉන්පසු ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවන් තොටුපොළට හා නගරවලට බෝම්බ හෙළිය. බ්‍රිතාන්‍යයට ප්‍රබල නාවක හා ගුවන් බලයක් තිබුණි. බ්‍රිතාන්‍යද එම ශක්තිය යොදාගෙන සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා
ප්‍රහාරක ගුවන් යානා යෙදවිය. 1940 සැප්තැම්බර් මාස 14 වන දින දෙපාර්ශ්ව අතර ඉතා දරුණු ගුවන් සටන් සිදුවිය. එහිදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් ජර්මන් ගුවන් යානා 56ක් පමණ බිම හෙළන ලදැයි වාර්තා වේ. තමන් සිටුවාට වඩා බ්‍රිතාන්‍ය යුද ශක්තිය බොහෝ ඉදිරියෙන් සිටින බවත් එහි ප්‍රබල කාර්යශූරත්වයත් වටහාගත් හිට්ලර් බ්‍රිතාන්‍යයට පහර දීම නවතා දැමීය. අක්ෂය ඇදවැටීම මිත්‍ර රටවල් වල ජයග්‍රහණය. 1944 දෙසැම්බර් 16 වන දින ජර්මන් හමුදා ආඩන්ස්හිදී බටහිර මිත්‍ර හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. මිත්‍ර හමුදාවන්ට එම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සති 6ක් ගත විය. සෝවියට්වරු හංගේරියාව හරහා පැමිණ පහර දුන්හ. ඒ අතරේදී ජර්මනිය ග්‍රීසිය සහ යුගොස්ලාවියාව අතහැර දැමුවේය. ඉතාලියේදී මිත්‍ර හමුදා ජර්මන් හමුදාවල ආරක්ෂක වැට ඉදිරියේ දුර්මුඛව සිටියේය. 1945 ජනවාරි මැද භාගයේදී සෝවියට්වරු පෝලන්තයට පහර දුන්හ. ඔවුහු විස්ටුලා නදියෙන් ජර්මනියේ ඔඩර් නදියට ගොස් එතැනින් නැගෙනහිර පර්සියාවද ඉක්මවමින් ඉදිරියට ගියහ. පෙබරවාරි 4 වන දින එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය සහ සෝවියට් නායකයන් යෝල්ටාවේදී මුණ ගැසුණාහ. ඔවුහු යුද්ධයෙන් පසු ජර්මනිය අත්කර ගැනීම ගැනද ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය යුද වදින්නේ කවදාද යනුවෙන්ද එකඟතාවයකට පැමිණුණා. ජර්මනිය යටත් වීම. රුසියාව සටන ඉදිරියට ගෙන යමින් නැගෙනහිර යුරෝපයේ නාසි පාලනය යටතේ පැවති ප්‍රදේශ මුදාගෙන ජර්මනිය දෙසට පැමිණියේය. මේ අතරතුර ප්‍රංශ හා ඇමරිකානු සේනා බටහිර දෙසින් ප්‍රහාර එල්ල කළහ. 1945 මාර්තු මාසය වන විට ජර්මනියට පැමිණි මිත්‍ර සේනා මැයි මාස වන විට බර්ලින් නුවරට ළඟා විය. පරාජය අතලග බව අවබෝධ කරගත් හිට්ලර් ඇතුළු ඔහුගේ අනදෙන නිලධාරීහු රාශියක්ම සියදිවි නසා ගත්හ. ඒ අනුව 1945 මැයි මාසයේදී ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වූහ. ජපානය යටත් වීම. ජපානය හා මිත්‍රපාක්ෂික හමුදා අතර දරුණු සටන් ඇති වූ අතර එම සටන් වලින් ජපානය පරාජයට පත්විය. පරාජයට පත්වෙමින් සිටි ජපානයට මිත්‍රපක්ෂය විසින් කරන ලද අවසන් නිවේදනයද ප්‍රතික්ෂේප කිරීම නිසා ක්‍රිස්තු වර්ෂ 1945 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමාවටද අගෝස්තු 9 වෙනිදා නාගසාකි නගරයටද ඇමරිකා එක්සත් ජනපදය විසින් පරමාණු බෝම්බ හෙළන ලදී. තත්පර කිහිපයක් තුළ නගර දෙක විනාශ වූ අතර ලක්ෂයකට අධික පිරිසක් මිය ගියහ. ඊට වඩා විශාල පිරිසක් තුවාල ලැබූහ. විකිරණ බලපෑම නිසා බොහෝ පිරිසක් පරම්පරාගත රෝගීන් බවට පත් වූහ. මෙම දරුණු විනාශය දුටු ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයා 1945 අගෝස්තු 14 වන දින කොන්දේසි විරහිතව යටත් වීමට එකඟ වීමත් සමග දෙවන ලෝක මහා සංග්‍රාමය නිමාවට පත්විය. දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ජර්මනිය, ඉතාලිය හා ප්‍රංශය අයත් වූ අක්ෂපිල පරාජයට පත්විය. එම යුද්ධය ලෝක ඉතිහාසයේ මෙතෙක් ඇති වූ බිහිසුණුම සංග්‍රාමය විය. මෙම සංග්‍රාමයේදී මිනිස් ජීවිත මිලියන 50කට වඩා විනාශ වූ බව සැලකේ. දේපල හා ධන විනාශය ගණනය කළ නොහැකි තරම්ය. යුදෙව්වන් ඝාතනය කිරීමේ හිට්ලර්ගේ වැඩපිළිවෙල අනුව ජර්මනිය, පෝලන්තය, හංගේරියාව වැනි ජර්මන් බලය පැතිරුණු රටවල යුදෙව්වන් මිලියන ගණනක් නට්සි හමුදාව විසින් වධකඩුවම් වලට ගාල් කර මරා දමන ලදී. හරි අපි ලියගමු. මාතෘකාවක් ඇතිවතන මේ දෙවන ලෝක යුද්ධය හා විද්වතුන් ඇමරිකාවට සංක්‍රමණය වීම කියන නැත්නම් කේන්ද්‍රගත වීම කියන අපි ඊට අදාළව ලියාගමු. 1938 වර්ෂයේ ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය
අවසන් වන්නේ 1945 වර්ෂයේ 1938 ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය අවසන් වන්නේ 1945 වර්ෂය. වසර 6ක් පුරා යුද්ධය පැවතුණි. දෙවන ලෝක යුද්ධයට ආසන්නම හේතුව දෙවන ලෝක යුද්ධයට ආසන්නම හේතුව ඇඩෝල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමයි. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමයි. 1914 වර්ෂයේ පළමු ලෝක යුද්ධයෙන් 1914 වර්ෂයේ පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජර්මනියට අයත් භූමි භාගයෙන් ජර්මනියට අයත් භූමියෙන් 13%ක් ජර්මනියට අයත් භූමියෙන් 13%ක් ජර්මනියට අහිමි විය. 13%ක් ජර්මනියට අහිමි විය. 1933 වර්ෂයේ ජාතිවාදී සමාජවාදියෙකු වූ හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත්විය. අනතුරුව ඔහු ශීඝ්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළේය. 1933 බලයට පත් වුණු හිට්ලර් හමුදාව ඒකරාශී කරලා හමුදාව සූදානම් කළා දෙවන ලෝක යුද්ධයට. ශීඝ්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළා. අපි වෙනත් ඡේදයකින් ලියමු. ඡේද වෙන් කරන්න වෙනත් ඡේදයකින් දෙවන ලෝක යුද්ධය ඇතිවන්නේ ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර වන නමුත් දෙවන ලෝක යුද්ධය ඇතිවන්නේ ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර වන නමුත් ලෝකයේ අනෙකුත් රටවල්ද
දෙවන ලෝක යුද්ධයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ විය. ඍජුව සහ වක්‍රව සම්බන්ධ විය. ඍජුව සහ වක්‍රව සම්බන්ධ විය. ඒ අනුව ප්‍රංශය බෙල්ජියම ඕලන්දය ඇමරිකාව ප්‍රංශය බෙල්ජියම ඕලන්දය ඇමරිකාව ආදී රටවල් බ්‍රිතාන්‍යයට සහාය දැක්වූ අතර ජපානය ඉතාලිය ආදී රටවල් ජර්මනියට සහාය දැක්විය. මේ අනුව දෙවන ලෝක යුද්ධයෙන් සමස්ත ලෝක ප්‍රජාව පාර්ශව දෙකකට බෙදුණි. සමස්ත ලෝක ප්‍රජාවම පාර්ශව දෙකකට බෙදුණා දෙවන ලෝක යුද්ධයෙන්. ඒ පාර්ශව දෙක අපි වෙනම ලියා ගමු. වෙනම රූලකින් එක බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය. පළවෙනි එක බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය. දෙවෙනි එක ජර්මනියේ නාසිවාදීන් නාසි කියලා කියන පුතේ මෙහෙම ලියන්න නාසිවාදීන්. ඔක නක්සි කියලා කියන්නේ. නාසිවාදීන්. ජර්මනියේ නාසිවාදීන් ප්‍රමුඛ සතුරු පාර්ශවය. දෙවන ලෝක යුද්ධයෙන් සමස්ත ලෝක ප්‍රජාව පාර්ශව දෙකකට බෙදුණා. එකක් බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ මිත්‍ර පාර්ශවය. දෙවෙනි එක ජර්මනියේ නාසිවාදීන් ප්‍රමුඛ සතුරු පාර්ශවය. කොටස් දෙකකට බෙදුණා. යටි ලියා ගමු. වසර 6ක යුද්ධයෙන් වසර 6ක යුද්ධයෙන් ජර්මනිය පරාජයට පත්විය. ජර්මනිය පරාජයට පත්විය. නමුත් බ්‍රිතාන්‍ය ජාතීන් ලැබූ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවේ.
ඒට හේතුව දෙවන ලෝක යුද්ධයෙන් එක් කෝටි 70කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වීමයි. 1 කෝටි 70කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි වීමයි. ගණනය කළ නොහැකි ගණන් කරන්න බැරි කියන එක ගණනය කළ නොහැකි ජීවිත හා දේපල ගණනය කළ නොහැකි ජීවිත හා දේපල විනාශයක් සිදුවිය. ජීවිත හා දේපල විනාශයක් සිදුවිය. දෙවන ලෝක යුද්ධ අවදියේ ඇඩෝල්ෆ් හිට්ලර් සියලුම යුදෙව් ජාතීන් අපි එහෙම ලියාගමු. සියලුම යුදෙව් ජාතීන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් කළේය. ඒ අනුව හිට්ලර් ජර්මනිය පෝලන්තය ඔස්ට්‍රියාව ආදී රටවල ජර්මනිය පෝලන්තය ඔස්ට්‍රියාව ආදී රටවල ජීවත් වූ සියලුම යුදෙව් ජාතිකයන් එම රටවලින් පිටමං කළේය. බොහෝ පිරිසක් අමානුෂික ලෙස මරණයට පත් කළේය. ඒ අනුව මෙම රටවල ජීවත් වූ
යුදෙව් ජාතික බුද්ධිමතුන් යුදෙව් ජාතික බුද්ධිමතුන් විද්‍යාඥයින් බුද්ධිමතුන් විද්‍යාඥයින් දාර්ශනිකයින් චින්තකයින් ජර්මනියෙන් පිටමං වී ඇමරිකාවට සංක්‍රමණය විය. එලෙස සංක්‍රමණය වූ පුද්ගලයන් අතර ලෝක ප්‍රකට බුද්ධිමතුන් විද්‍යාඥයින් දක්නට ලැබුණි. උදාහරණ වෙනම ලියා ගන්න වෙනම රූලකින්. උදාහරණ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඊට පස්සේ කර්ට් ලෙවින් මම බෝඩ් එකේ ලියන්නම් ඔහොම ඉන්න. ඇල්බර්ට් අයින්ස්ටයින් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් කර්ට් ලෙවින්. ඇල්බර්ට් අයින්ස්ටයින් කර්ට් ලෙවින්. ඊට පස්සේ ගියා පෝල් පී ලෙසාස් ෆෙල්ඩ් කියලා අපි කියන්නේ. සමහරුන්ගේ ඒ රූප මෙතන මේ ටියුට් එකේ යට තියෙනවා. පෝල් පී ලෙසාස් ෆෙල්ඩ්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ජෝර්ජ් ඊ පාක්. George E. Park. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් නිව්මාන්. මේ වගේ විද්වතුන් ගොඩාක් ඉන්නවා. ආදීනි කියලා දාන්නකො. ශාල පිරිසක් ඉන්නවා ඒ අතර. ඔය සමහර කට්ටිය ගණිතඥයෝ, සමහර කට්ටිය දාර්ශනිකයෝ, සමහර කට්ටිය සමාජ විද්‍යාඥයෝ, සමහර කට්ටිය මනෝවිද්‍යාඥයෝ, සමහර කට්ටිය වාග් විද්‍යාඥයෝ, එක එක විෂයන් වල ප්‍රවීණත්වයක් ලැබූ කට්ටිය තමයි මේම ජීවිතේ බේරගෙන ඇමරිකාවට ගියේ. ගිහලා ඇමරිකාව කේන්ද්‍ර කරගෙන ඇමරිකානු විශ්වවිද්‍යාලවල ඔවුන් ගියා සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක නේ භෞතික විද්‍යාත්මක අධ්‍යයන සහ පරීක්ෂණ ආරම්භ කරනවා. ඉතින් ඒ අධ්‍යයන හා පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට තමයි ඇමරිකාව තුළ sannivedana අධ්‍යයනය කියලා විෂයක් ක්ෂේත්‍රයක් ගොඩ නැගෙන්නේ. සමාජ විද්‍යාඥයෝ, මනෝවිද්‍යාඥයෝ නේ දේශපාලන විද්‍යාඥයන්ගේ දායකත්වයෙන්. උදාහරණ අවසන් අපි යටින් තව කොටසක් ලියා ගමු. ආදීන කියලා දාන උදාහරණ අවසන්. මෙම විද්වතුන් ඇමරිකාවට කේන්ද්‍රගත වූයේ
මෙම විද්වතුන් ඇමරිකාවට කේන්ද්‍රගත වූයේ ඇමරිකාව තුල ඔවුන්ගේ අධ්‍යයන සඳහා ඇමරිකාව තුල ඔවුන්ගේ අධ්‍යයන සඳහා සුදුසු පරිසරයක් ඔවුන්ගේ අධ්‍යයන සඳහා සුදුසු පරිසරයක් පවතින බැවිනි. සුදුසු පරිසරයක් පවතින බැවිනි. ඒ අනුව ඔවුන් ඇමරිකානු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන හිට්ලර් අනුගමනය කළ ඒකාධිපති sannivedana ක්‍රියාකලාපය හා ඒකාධිපති sannivedන ක්‍රියාකලාපය හා ජනමාධ්‍ය මර්ධනය පිළිබඳ ජනමාධ්‍ය මර්ධනය කිරීම කරනවා හිට්ලර් මම ඒක ඊළඟ කොටසෙන් කතා කරනවා ජනමාධ්‍ය මර්ධනය පිළිබඳ අධ්‍යයනය කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව කේන්ද්‍ර කරගෙන sannivedanaya පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ ආරම්භ විය. ඔතන යට නෝට් එක ඉවරයි. ඔතන දාලා තිබෙනවා හැරල්ඩ් ඩී ලැස්වෙල්, කර්ට් ලෙවින්, ලැසාස්වෙල්, කාල් අයිවර් හවුලන්ඩ්, විල්බර් ස්ට්‍රාම්, ජෝර්ජ් ගාබ්නර්, වොරන් වීවර්, ක්ලෝඩ් ෂැනොන් ආදීන්ගේ රූප දාලා තියෙනවා. මේ තමයි මේ අය සමහර කට්ටිය දේශපාලන විද්‍යාඥයෝ, සමහර කට්ටිය ගණිතඥයෝ, සමහර කට්ටිය සමාජ විද්‍යාඥයෝ, සමහරු මනෝවිද්‍යාඥයින්. මෙන්න මේ විද්වතුන්ගේ මූලිකත්වයෙන් තමා ළමයි ඇමරිකානු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගෙන sannivedana අධ්‍යයනයට අවශ්‍ය කරන පසුබිම වටපිටාව නිර්මාණය වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේදී. පැහැදිලිද? එහෙනම් අපි ඊළඟ කොටසේදී අපි කතා කරනවා ඇඩෝල්ෆ් හිට්ලර් සහ ඔහු අනුගමනය කළ මාධ්‍ය මර්ධනය පිළිබඳව සටහනක් අපි ඊළඟ කොටසේදී පිළියා ගමු. හරි, අපි නෝට් එකෙන් පස්සේ පිටුවංක 10ට එන්න. පිටුවංක 10 තියෙනවා මේ ඇඩෝල්ෆ් හිට්ලර් පිළිබඳව. ඇඩෝල්ෆ් හිට්ලර් දෙවන ලෝක යුද්ධ අවධියේදී ඇඩෝල්ෆ් හිට්ලර් අනුගමනය කළ ක්‍රියාකලාපය පිළිබඳව අපි විශේෂ සටහනක් ලියා ගන්නවා. ඇඩෝල්ෆ් හිට්ලර් කියන්නේ ලෝකයේ මෙතෙක් බිහි වුණු අමානුෂිකම බිහිසුණුම ආඥාදායකයා. ඇඩෝල්ෆ් හිට්ලර් කියලා කියන්නේ ලෝකයේ මෙතෙක් බිහිවිච්ච දරුණුතම ආඥාදායකයෙක්, ඒකාධිපති පාලකයෙක්. හිට්ලර් ජර්මනියේ පාලකයා බවට පත්වෙන්නේ මහජනතාවගේ ඡන්ද බලයෙන්වත් කැමැත්තෙන් නෙවෙයි. කුමන්ත්‍රණයක් තුළින් තමයි හිට්ලර් බලයට පත්වෙන්නේ ජර්මනිය තුළ. කුමන්ත්‍රණයක් තුළින් ලබාගත් මේ පාලන බලය කියන එක ඔහු රැක ගැනීම සඳහා මේ කුමන්ත්‍රණයක් තුළින් ලබාගත් දිනාගත් ජර්මනී නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඔහු අනුගමනය කරන්න පුළුවන් හැම උපාය මාර්ගයක්ම
අනුගමනය කළා. මෙතෙන්දී විශේෂයෙන්ම ඇඩෝල්ෆ් හිට්ලර් උපාය මාර්ගිකව ජනමාධ්‍ය තමන්ට පක්ෂ කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළා. එතකොට මේ ජනමාධ්‍ය පිළිබඳව sannivedanaya පිළිබඳව ලෝක විද්වතුන් අවධානය යොමු වෙන්නට අධ්‍යයනය කිරීමට ලෝක විද්වතුන් යොමු වෙන්න බලපාන තවත් සාධකයක් තමයි මම මේ දැන් කියන්න යන්නේ. ඇඩෝල්ෆ් හිට්ලර් තරම් ජනමාධ්‍ය මර්ධනය කරපු මාධ්‍යවේදීන් ඝාතනය කරපු මාධ්‍ය ආයතන විනාශ කරපු කෙනෙක් ලෝක ඉතිහාසයේ තවත් නැහැ. එතකොට ඇඩෝල්ෆ් හිට්ලර් කුමන්ත්‍රණයක් තුලින් ජර්මනියේ පාලකයා බවට පත් වෙලා ඊට පස්සේ ඔහු තමන්ගේ පාලන බලය අඛණ්ඩව රැක ගැනීම සඳහා තමන්ට විරුද්ධව පවතින සියලුම ජනමාධ්‍ය මර්ධනය කරනවා. හිට්ලර් විවේචනය කරන අදහස් මතවාදවලට කිසිම ඉඩක් මාධ්‍යයෙන් ලැබුණේ නැහැ. යම්කිසි මාධ්‍ය ආයතනයක් හෝ යම්කිසි මාධ්‍යවේදියෙක් හිට්ලර් විවේචනය කරනවා නම් ඔහු ඝාතනය කිරීමේ සැලැස්මක් හිට්ලර් ගාව තිබුණා. මේ විදිහට හිට්ලර් විවේචනය කරපු හිට්ලර්ට පක්ෂ නොවන මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් පොඹ ගසා ගිනි තබා විනාශ කළ බව සඳහන් වෙනවා. ලෝකයේ අසහාය මාධ්‍යවේදියෙක් වශයෙන් අපි කතා කරන ජූලියස් ෆූචික් කියන මාධ්‍යවේදියා. ජූලියස් ෆූචික් කියලා කියන්නේ පුතේ ලෝකේ ගවේෂණාත්මක පුවත්පත් කලාවේදී පියා. ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයේ පියා වශයෙන් අපි හඳුන ගන්නවා ජූලියස් ෆූචික්ව. මේ ජූලියස් ෆූචික් පවා මරණයට පත් කළා ඇඩෝල්ෆ් හිට්ලර් විසින්. ඉතින් මේ හිට්ලර් තමන්ට විරුද්ධව කිසිම අදහසක් ජනමාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඔහු දැනගත්තා ලෝකේ බලගතුම ආයුධය ජනමාධ්‍යය. ලෝකේ බලගතුම අවිය ජනමාධ්‍යය. ජනමාධ්‍ය තමන්ට පක්ෂ කරගත්තොත් තමන්ට තමන්ගේ පාලන බලය ස්ථාවර කරගන්න පුළුවන්. පැහැදිලිද? මොකද රටේ මිනිස්සු පිළිගන්නේ මාධ්‍යන් කියන දේ. එතකොට ජනමාධ්‍යෙන් හිට්ලර් පිළිබඳ කියන තොරතුරු හිට්ලර්ගේ ප්‍රතිරූපයට හානි කර නම් හිට්ලර් පිළිබඳ වැරදි අදහසක් ජර්මනි මිනිස්සු තුළ ඇති වෙනවා. ඒ නිසා හිට්ලර් කරන කිසිම වැරද්දක් හිට්ලර්ගේ ආඥාදායකත්වයේ පිළිබඳ කිසිම වැරදි තොරතුරක් ජර්මනි මාධ්‍යෙන් ජනතාව අතරට පත් වෙන්නට හිට්ලර් ඉඩ දුන්නේ නැහැ. මෙන්න මේ විදිහට මාධ්‍ය නිදහස කියන එක අමුමුවේ විනාශයට පත් කරලා දෙවන්ත ලෙස මාධ්‍යවේදීන් මර්ධනය කරලා ඝාතනය කරලා බෝම්බ ගහලා විනාශ කිරීමේ මහා දෙවන්ත මිලේච්ඡ ප්‍රතිපත්තියක් හිට්ලර් ගාව තිබ්බා. මෙන්න මේ දෙවන්ත මාධ්‍ය මර්ධනය පිළිබඳ අමානුෂික මාධ්‍ය මර්ධනය පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වෙනවා. ඇමරිකාව තුළ නේද හැරල්ඩ් ඩී ලැස්වෙල්ලා අනිත් පැත්තේ විල්බර් ශ්‍රාම්ලා වැනි අය හිට්ලර් අනුගමනය කරපු මේ අමානුෂික මාධ්‍ය මර්ධනය පිළිබඳව අධ්‍යයනය කිරීම කරනවා. ତර මාධ්‍ය නිදහස පිළිබඳව ජනමාධ්‍ය ස්වාධීනත්වය පිළිබඳව මේ පාලකීන් නායකීන් ජනමාධ්‍ය මර්ධනය කිරීමේ ක්‍රියා පිළිවෙත පිළිබඳව ලෝක ප්‍රජාවකේ විද්වතුන්ගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයක් විදිහට පසු කාලීනව sannivedanaya කියන විෂයක් ක්ෂේත්‍රයේ අධ්‍යයන පරාසයන් පුළුල් වෙනවා. ඒ නිසා ජනමාධ්‍ය පිළිබඳ අධ්‍යයනයන් ආරම්භ වෙන්නට හිට්ලර් අනුගමනය කරපු දෙවන්ත මාධ්‍ය මර්ධනය කියන ක්‍රියාපිළිවෙතත් යම් තාක් දුරකට හේතු වුණා. මේ සම්බන්ධයෙන් සටහනක් ලියා ගමු. ඇඩෝල්ෆ් හිට්ලර් ඊටාම විධිමත් ජනමාධ්‍ය මර්ධනය කිරීම කළා. පක්ෂ කර ගැනීම කළා. ඔය ජෝසප් ගොබෙල්ස් කියලා ඇමතිවරයෙක් හිටිය ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඒ ඇමතිවරයාට පැවරුණු ප්‍රධානම රාජකාරිය බවට පත් වෙන්නේ ඇඩෝල්ෆ් හිට්ලර් පිළිබඳ බොරු නිර්මාණය කරලා හිට්ලර්ගේට වාසිදායක බොරු නිර්මාණය කරලා ඒවා එකම විදිහට දිගින් දිගටම මාධ්‍යින් කියන්නට උන. එතකොට හිට්ලර්ට වාසිදායක බොරු හදලා ඒ බොරු මාධ්‍යෙන් දිගින් දිගටම කියන්න ඕන එකම විදිහට. එකම බොරුව දිගින් දිගටම මාධ්‍යෙන් ප්‍රචාරය කිරීම තුළ ඒ මිනිස්සු ඇත්තක් වශයෙන් පිළිගන්නවා කියලා ඒක ඔප්පු කළා. ඒක ඔප්පු කළේ ජෝසප් ගොබෙල්ස්. එතකොට පස්සේ ඒකපත් වුණා ගොබෙල්ස් න්‍යාය කියලා.
ගොබෙල්ස් න්‍යාය කියන්නේ යම්කිසි අසත්‍යයක් වුවත් දිගින් දිගටම ජනමාධ්‍යෙන් ප්‍රකාශයට පත් කිරීම තුළ ඒ සත්‍යයක් බවට මිනිසුන් පිළිගැනීම. ඒ නිසා හිට්ලර් කියන්නේ මෙන්න මෙහෙම බොරුව උනත් ලස්සනට සමාජගත කරන්න මාධ්‍ය පාවිච්චි කළා. ලියාගමු සටහනක් ඔය පිටුවංක 10න් ඇඩෝල්ෆ් හිට්ලර් ලොව බිහි වූ බිහිසුණුම පාලකයා ලෙස ඉතිහාසගත වේ. බිහිසුණුම පාලකයා ලෙස ඉතිහාසගත වේ. උග්‍ර ජාතිවාදියෙකු වූ උග්‍ර දැඩි කියන අදහස. උග්‍ර ජාතිවාදියෙකු වූ හිට්ලර් කුමන්ත්‍රණයක් තුළින් ජර්මනියේ බලය ලබාගෙන හමුදා පාලනයක් ආරම්භ කළේය. කුමන්ත්‍රණයක් තුළින් ජර්මනියේ බලය ලබාගෙන හමුදා පාලනයක් ආරම්භ කළේය. අනතුරුව ඔහු කුමන්ත්‍රණයක් තුළින් ලබාගත් පාලන බලය අඛණ්ඩව රැක ගැනීම සඳහා සියලුම මාධ්‍ය ආයතන තමන්ට පක්ෂ කර ගැනීමේ හිතවත් කරගන්නවා කියන්නේ තමන්ට පක්ෂ කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළේය. හිට්ලර්ට විරුද්ධ තොරතුරු වාර්තා කරන සියලු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විනාශ කළේය. මේ ආකාරයෙන් විශාල මාධ්‍ය ආයතන ප්‍රමාණයක් බෝම්බ ගසා ගිනි තබා විනාශ කළ බව කියවේ. ලොව අසහාය මාධ්‍යවේදියෙකු වන ජූලියස් ෆූචික් නම බලලියන් හරියට ජූලියස් ෆූචික් පවා
මරණයට පත් කළේය. ෆූචික් 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 ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණේ ෆූචික් ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණේ පියා වශයෙන් පිළිගනී. ෆූචික් ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණේ පියා වශයෙන් පිළිගනී. පියා වශයෙන් පිළිගනී. වෙනත් ඡේදකින් අපි ලියගමු. වෙනත් ඡේදකින් ඇඩෝල්ෆ් හිට්ලර් ආචාර්ය ජෝසප් ගොබෙල්ස් අපි එක නම බලලා ලියමු. ඇඩෝල්ෆ් හිට්ලර් ආචාර්ය ජෝසප් ගොබෙල්ස්ගේ ෆොටෝ එකක් තියෙනවා ටියුට් එකේ. ජෝසප් ගොබෙල්ස්ගේ මූලිකත්වයෙන් ඇඩෝල්ෆ් හිට්ලර් ආචාර්ය ජෝසප් ගොබෙල්ස්ගේ මූලිකත්වයෙන් අමාත්‍ය මණ්ඩලයක් පත් කළේය. පේනවනේ? අමාත්‍ය මණ්ඩලයක් පත් කළේය. ගොබෙල්ස්ට පැවරුණු කාර්ය වූයේ හිට්ලර්ට වාසිදායක වන පරිදි බොරු නිර්මාණය කර හිට්ලර්ට වාසිදායක වන පරිදි බොරු නිර්මාණය කර ඒවා දිගින් දිගටම එකම ආකාරයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමයි. දිගින් දිගටම එකම ආකාරයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමයි. යම් අසත්‍ය තොරතුරක් වුවද දිගින් දිගටම එකම ආකාරයෙන් ප්‍රචාරය කිරීම තුළින් එය ඇත්තක් ලෙස මහජනයා පිළිගන්නා බව හිට්ලර් අවබෝධ කර ගැනුණි. මෙය ගොබෙල්ස් හඳුන්වා දුන් බැවින් ඉන්වයිට් කමා දාලා ලියන්න වෙනම ගොබෙල්ස් න්‍යාය නමින් ජනප්‍රිය විය.
වෙනත් ඡේදයක්. ඇඩෝල්ෆ් හිට්ලර්ගේ සමීප හිතවතෙකු වන ඇඩෝල්ෆ් හිට්ලර්ගේ සමීප හිතවතෙකු වන ඇල්බර්ට් ස්පියර්සර් හිට්ලර් පිළිබඳව මෙවැනි අදහසක් දක්වයි. ඔය ඇඩෝල්ෆ් හිට්ලර් එක සමීපව ක්‍රියා කරපු කෙනෙක් තමයි පුතේ ඇල්බර්ට් ස්පියර්සර් කියලා කියන්නේ. ඔය ඇල්බර්ට් ස්පියර්සර්ම යම් තැනකදී හිට්ලර් පිළිබඳ හිට්ලර්ගේ අමානුෂික මාධ්‍ය මර්ධනය පිළිබඳව ඒකාධිපතිත්වය පිළිබඳව මෙන්න මෙවැනි අදහසක් ප්‍රකාශ කර තිබෙනවා. අපි ඒක ඇල්බර්ට් ස්පියර්සර් කියු අදහස වෙනම උපුටා ගැනීම දාලා ඉන්වයිට් කමා දාලා වෙනම ලියාගෙන යටින් මේ අදහසක් විතර ලියන්න. ඉන්වයිට් කමා දාලා ලියන්න. ඔහුගේ ආඥාදායකත්වය ඔහුට පෙර ඉතිහාසයේ සිටිය උන්ගෙන් එක් ලක්ෂණයකින් වෙනස් වේ. ඔහු සිය රටේ පැවති සෑම කාර්මික මෙවලමක්ම සිය බලය උපරිම කර ගැනීම කෙරෙහි සෑම කාර්මික මෙවලමක්ම සිය බලය උපරිම කර ගැනීම කෙරෙහි යොදා ගැනුණේ ගුවන් විදුලිය කමාවක් ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් 8 කෝටියක් ජනතාවගේ 8 කෝටියක් කියන පුතේ කෝටි 8ක් කියන එකනේ 8 කෝටියක් ජනතාවගේ ස්වාධීන චින්තනය නැති කලේය. තාම අපි මේ ලියන්නේ ස්පියර්සගේ අදහස ඉන්වයිට් කම ඇතුලේ. ස්වාධීන චින්තනය නැති කලේය. එබැවින් එක් පුද්ගලයෙකුගේ යටත් වැසියන් වන්නට සමස්ත ජර්මන් වැසියන්ට සිදුවිය. ඉන්වයිට් කමා වහන්න. රයිට්. කවුද ඒක කියන්නේ? ඇල්බර්ට් ස්පියර්සර්. යටින් ලියන්න ඇල්බර්ට් ස්පියර්සර්. පැහැදිලි? හරි. යටින් අපි ලියාගමු සටහනක්. ඊට යටින් අපි අවසන් ඡේදය ලියාගමු. ඇඩෝල්ෆ් හිට්ලර් විසින් අනුගමනය කළ අධිපතිවාදී සංනිවේදන ක්‍රියාකලාපය පිළිබඳව
අධිපතිවාදී sannivedana ක්‍රියාකලාපය පිළිබඳව අධිපතිවාදී sannivedana ක්‍රියාකලාපය පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු විය. විද්වතුන්ගේ අවධානය යොමු විය. විල්බර්ස්ට්‍රාම් sannivedanaෙපි අපි දන්නවා. විල්බර්ස්ට්‍රාම් ඉන්වර්ට් කම ඇතුළේ ලියා ගන්න. අධිපතිවාදී sannivedana සංකල්පය. ඒක උපුටා ගැනීම දාලා ලියන්න. විල්බර්ස්ට්‍රාම් අධිපතිවාදී sannivedana සංකල්පය. ඉන්වර්ට් කම වහන්න යනුවෙන් අධිපතිවාදී sannivedana සංකල්පය යනුවෙන් නව sannivedana සංකල්පයන් පවා හඳුන්වා දෙන්නේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අවධානය යොමු කිරීමෙනි. හිට්ලර්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අවධානය යොමු කිරීමෙනි. එසේම මාධ්‍ය නිදහස කමාවක් දාන්න. මේ මාධ්‍ය නිදහස සීමාවීම කියලා දෙන්න. මාධ්‍ය නිදහස සීමාවීම කමාවක්. ජනමාධ්‍ය මර්ධනය කමාවක්. ජනමාධ්‍ය මර්ධනය යුද මානසිකත්වයක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය ආයුධයක් ලෙස යොදා ගැනීම කමාවක්. යුද ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස ජනමාධ්‍ය භාවිත කිරීම. යුද ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස ජනමාධ්‍ය භාවිත කිරීම යනාදිය පිළිබඳව ලෝක විද්වතුන් සිය අධ්‍යයන හා පර්යේෂණ සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් sannivedana විෂයක් ක්ෂේත්‍රය වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් sannivedana විෂයක් ක්ෂේත්‍රය වර්ධනය විය. අපි උදාහරණයක් දාමෝකට උදාහරණයකින් අවසන් කරමු. උදාහරණයක් ලියා ගන්නකෝ. උදාහරණයක් ලියා ගන්න. ලැස්වෙල්
ඒ කියන්නේ හැරල්ඩ් ඩී ලැස්වෙල් නේ. ලැස්වෙල් විසින් ලෝක යුද්ධය ඇසුරෙන් ලෝක යුද්ධ අවධියේ භාවිත කළ ප්‍රචාරණ විධික්‍රම ලෝක යුද්ධ අවධියේ භාවිත කළ ප්‍රචාරණ විධික්‍රම ප්‍රොපගන්ඩා ටෙක්නික් ඉන් වර්ල්ඩ් වෝ කියලා පොතක් ලියනවනේ. විධික්‍රම යනුවෙන් කෘතියක් සම්පාදනය කිරීම. කෘතියක් සම්පාදනය. මෙන්න මේ පොතේ තමයි අර නිර්වචනයේ පවා තියෙන බහලා තියෙනවා මේ sannivedanaya පිළිබඳ ලැස්වලගෙන නිර්වචනයනේ. යම් කිසිවක් කිසියම් මාධ්‍යයක් තුළින් කාටෝ යම් බලපෑමක් සඳහා කියනු ලබන්නේ දෙය sannivedanayයි. කියන නිර්වචනයේ පවා සඳහන් වෙන්නේ මෙන්න මේ පොතේ. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු විල්බර් ශ්‍රාම්ගේ මැදිහත් වීම. අපි ලබන සතියේ සාකච්ඡා කර මේ විෂය ස්වාධීන විෂයක් වශයෙන් ගොඩනැගෙන විල්බර් ශ්‍රාම් කෙබඳු දායකත්වයක් දක්වන්නේ කියන එක පිළිබඳව ලබන සතියේ කොටසෙදි සාකච්ඡා කරමු. එහෙනම් ඔබට සුබ සතියක් අයබෝන්. අපි ලබන සතියේදී කොටස සාකච්ඡා කරමු.